ආයුබෝවන් අදත් සුපුරුදු පරිදි හරිදේ පාසලත් සමගයි අපි ඒකාත්මික වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අද විශේෂයෙන්ම අපේ සාමාන්‍ය පෙළ හදාරන දරුදරියන්ට විෂය නිර්දේශයට අදාළ විශේෂයෙන්ම සාහිත්‍ය ග්‍රන්ථයේ නැත්නම් සාහිත්‍ය පොතේ එන සාහිත්‍ය රසාස්වාදයට නිර්දේශ වෙලා තියෙන නිර්මාණ දෙකක් පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. අපි හිතනවා මේ වෛරසයත් එක්ක මේ රටේ ලෝකේ පැතිරෙන මේ වෛරසයත් එක්ක අපේ දරුදරියන්ට අධ්‍යාපනය යම් බාධාවකට ලක්වීමක් සිද්ධ වුණා. ඒ නිසා අපි ඔවුන්ට අත්වනක් හැටියට අපි සූදානම් වෙනවාද හරිදේ පාසලෙන් හරි දෙයක් ඔයාලට කියලා දෙන්න ඔයාලගේ විභාගයට අත්වලක් හැටියට. ඉතින් අපිත් එක්කලා අද එකතු වෙනවා සිසුවියක් එකතු වෙනවා. ඉතින් මේ අපි බලාපොරොත්තු වෙනවා ඇයගේ සුන්දර හඬින් ඒ කවි ඔබට ගායනා කරලා රසවින්දනය කරන්න සලස්වන්න. අපි ඇයගෙන් අහලා බලමු ඇයගේ විස්තර පිළිබඳව. මම ශාන්ත මරියා කන්‍යාරාමයේ කලා විශ්වවිද්‍යාලයෙන් උසස් පෙළ හදාරනවා. මගේ නම ජයවර්ධ්‍යා එනජි. ඔව්. එහෙමනම් අපි අයව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ හරිදේ පාසල වෙනුවෙන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පෙළ සඳහා නිර්දේශ කරලා තියෙන හානා හීය පානා අඬ හැරෙන් දැනේ කියන කවි පන්තිය පිළිබඳව තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ආදරණීය දුවේ පුතේ මේ පාඩම අපි අධ්‍යයනය කරනකොට ඉගෙන ගන්නකොට අපි ඉස්සෙල්ලම බලන්නට ඕනම නිර්මාණයක් බිහිවන යම්කිසි අංශයක් තියෙනවා. අපි දන්නවා යම්කිසි ශේෂ්ත්‍රයක් තියෙනවා. ඉතින් අපි හොයලා බැලුවොත් මේ නිර්මාණය කොතනින්ද උවනාකාරයෙන්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අපි දන්නවා. අපේ තියෙනවා මහා සම්ප්‍රදාය, චූල සම්ප්‍රදාය නේද? ඔය එක එක සම්ප්‍රදායන් කියන කාව්‍ය සම්ප්‍රදායන් ගත්තාම ඉතින් අපි දන්නවා ජන කවිය කියලා කියන්නේ චූල සම්ප්‍රදායට අයිති වෙන කාව්‍ය නිර්මාණ විශේෂයක්. ඉතින් ඒ නිසා මේ ජන කවියේ තියෙන සුවිශේෂ අංගයක් තමයි අපි දන්නවා උපදේශ ජන කවි. මේ උපදේශ ජන කවි කිව්වහම අපි දන්නවා ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තුන්ට අක්ෂර පිළිබඳව එහෙම නැත්නම් සාක්ෂරතාවය පිළිබඳව ඊතරම්ම දැනුමක් තිබුණේ නැහැ. අපි දන්නවා ඉස්සර කාලේ පොත්පත් ලියවෙනකොට අහලා රස විඳින්න තමයි මේ පොත්පත් රචනා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ පැරණි ජනතාවට ඕන වුණා තමන්ගේ අනාගත පරපුර යහගුණ පිරි දරු එහෙම නැත්නම් අනාගතයක් ගොඩනගන්න. යහගුණෙන් පිරිපුන් අනාගතයක් ගොඩනගන්න. ඉතින් ඒ නිසා ඔවුන්ගේ ජීවිතවලින් ලබාගත්තු සුන්දර අත්දැකීම් නේද? කටුක අත්දැකීම් වෙන්න පුළුවන්, සුන්දර අත්දැකීම් වෙන්න පුළුවන්, ජීවිතය පිළිබඳ ගැඹුරු අර්ථකථනයන් වෙන්න පුළුවන් නේද? ජීවිතය පිළිබඳ ඔවුන් දැකපු දැක්ම ඊළඟ පරම්පරාවට පවරන්න, ඊළඟ පරම්පරාවට දායාද කරන්න, අන්නේ අරමුණ ඉටු කරගන්නට තමයි ඔවුන් ජන කවිය එක්තරා අවස්ථාවක පාවිච්චි කරනවා. උපදේශාත්මක ජන කවි, එහෙම නැත්නම් අපි කියනවා දැනමුතු ජන කවි කියලා. එහෙනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දැනමුතු ජන කවි කිහිපයක් පිළිබඳව අපට සාමාන්‍ය පෙළට නිර්දේශ කරලා තියෙනවා. ඉතින් දරුවනේ ජන කවි කිව්වහම අපි දන්නවා ජනයා අතර තමයි මේක පැවතගෙන ඉන්නේ. විශේෂයෙන්ම මුඛ පරම්පරාගතවනේ කටපාඩමින් තමයි මේක පැවතගෙන ඉන්නේ. අහලා තමයි රස විඳින්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ජනශ්‍රුති කියලා. නේද? ජනයා විසින් අහන ලද නිර්මාණ. ඒක ජනශ්‍රුති ගත්තාම ජනශ්‍රුති වල ජන කවියට හිමි වෙන සුවිශේෂ ස්ථානයක්.
ඒ ජන කවියක් ගත්තාම අපි දන්නවා මේ ගැල් පැල් පාරු පතල් නේද විශාල ශේෂ්ත්‍රයන් තුළ විවිධ රැකියා කරන අංශවල තියෙන අඩු මේ තමන්ට අත්විඳීමට සිද්ධ වෙන අත්දැකීම් ජන කවිය හරහා ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමේ දරුවෝ නලවනකොට ජන කවි කියලා ගන්න නේද? ඒ නිසා මේ විශාල පරාසයක විහිදිච්ච ජන කවි ඔක්කොම අපිට කතා කරන්නට කාලය නැති නිසා අපි අපට නිර්දේශ කොටස විතරක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි හානාහිය පානා අඬහැරෙන්දනේ කියන දැනමුතු ජන කවි ගැන අපි කතා කරමු. අපි එහෙනම් පළවෙනි කවිය අහලා බලමු මොනතරම් සුන්දරද මේ කවි නිර්මාණ කියලා. ඉතින් මේවා අහනකොට අපි පැරණි ජන කවියා මේවා ගායනා කරනකොට ඒවා අහගෙන හිටපු දරුවෝ ඒ සමාජ අත්දැකීම් අත්විඳලා ඒ දෙන ආදර්ශයන් ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථකව ගොඩනගා ගන්න උත්සාහ කළා. එහෙමනම් අපි අහලා බලමු මේ ගීනේ කවි පළවෙනි කවිය මේ හානාහිය පානා අඬහැරෙන්දනේ කියන පද්‍ය නිර්මාණයේ පළවෙනි කවිය අපි අහලා බලමු. හරි. ගසට කෙටුම ගස මුල පෑ යුමින්දනේ මිනිහා නොමිනිහා යන කඩේ සරෙන්දනේ අමුතුපත් දීම අතල් ලුමින්දනේ හානාහිය පානාන හැරෙන්දනේ. ඔව් බලන්න ආදරණීය දුවේ පුතේ මේ පළවෙනි කවියෙන් මේ ජන කවියා කියලා කියන්නේ ගැමියා කියන්නේ මහා දැනුම් සම්භාරයක් තියෙන මහා වියතෙක් නෙවෙයි. භාෂාව පිළිබඳ මහා දැනුමක් තියෙන හසල දැනුමක් තියෙන විද්වතෙකුත් නෙවෙයි. හැබැයි තමන්ගේ අත්දැකීම ජීවිතයෙන් තමන් ලබාගත්තු අත්දැකීම කෙනෙකුට පැහැදිලි කරනකොට අවශ්‍ය කරන සරලම තාවයෙන් ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් විදියට ඊටාම සුන්දරව සහ සරලව ඒක පැහැදිලි කරනවා. බලන්න මේකේ පළවෙනි පද පේළියේ තියෙනවා ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. මේ පෑයුම කියලා කියන්නේ අපි දන්නවා සුද්ධ කරනවා. අපි දන්නවා ගහක් කපන්නට පෙර මේ ගහේ මුල හොඳට සුද්ධ කරනවා, පාදනවා. නේද? පාදනවානේ. එතකොට මේ ජන කවියා කියනවා මේ ගහ කපන්නට පෙර ඒ ගහේ මුල පාදන විදියෙන් කියන්න පුළුවන්ලු මෙයා ගස් කැපීමට කොච්චරනම් පළපුරුද්දක් තියෙන දක්ෂතාවයක් තියෙන කෙනෙක්ද කියලා. ඒ කියන්නේ කෙනෙක් වැඩක් ආරම්භ කරනකොටම කියන්න පුළුවන් ඒ වැඩේට මෙයා දක්ෂයෙක්ද අදක්ෂයෙක්ද කියලා. පුරුදු කෙනෙක්ද නුපුරුදු කෙනෙක්ද කියලා. ඒ කියන්නේ වැඩක ආරම්භය තුලින්ම ඔහු දක්ෂයෙක්ද නැද්ද කියන ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවද නැද්ද කියන කාරණාව හඳුනා ගන්න පුළුවන් කියන එක ජන කවිය දැනගෙන ඉඳලා තියෙනවා. මේ ගැමි කවියා ඊළඟ පරම්පරාවට දෙනවා. එහෙමනම් වැඩේ ආරම්භක තැන ඉඳලා අපි හරියට කරන්නට ඕනේ කියන එක. බලන්න මොනතරම් වටින ජීවිත ආදර්ශයක්ද. බලන්න ඊළඟ කවිය ඊළඟ පද පේළිය. මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දෙනි. නේද? මේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දෙනි. වචනේ තියෙන්නේ මිනිහා නොමිනිහා යන. එතකොට මිනිහා කියලා කියන්නේ අපි දන්නවා මන උස්සන්ති මනුස්සා. බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙමනේ. මනස උසස් නම් එයා තමයි මනුස්සයා. මිනිස්සු වෙලා උපදින හැම කෙනෙක්ම මනුස්සයෙක් නෙවෙයි. එහෙනම් ඔහු කවුද කියන එක ඔහු ගමන් කරන විලාසයෙන් අපිට දැනගන්න පුළුවන්. නේද? කෙනෙක්ගේ ගමන් විලාසය, කෙනෙක්ගේ ගති පැවතුම් ස්වභාවය තුලින් ඔහු කවුද කියන එක යම් අදහසක් ගන්න පුළුවන් කියන එක ජන කවිය තේරුම් අරගෙන ගැමි කවිය තේරුම් අරගෙන තියෙනවා. බලන්න ඊළඟ එක අමුතු බද්දීම අතැල්ලුමින් දැනි.
මේ අමුතුවත් දීම. අපි දන්නවා අමුතුවත් දීම කියන්නේ ආගන්තුකයන්ට සැලකීම. අමුතුවත් දීම කියන එකේ අදහස වෙන්නේ ආගන්තුකයන්ට සැලකීම. දැන් ආගන්තුකයන්ට සැලකීම හරියටම මේ සලකන්න ඕන එකක්ද? එහෙම නැත්නම් බොරුවට මූනිච්චාවට සලකන්න උත්සාහ කරනවද කියන එක අතාල්ලන විදියෙන් දැනගන්න පුළුවන් කියලා ජනකවියා කියනවා. අපි දන්නවා ඒක නේද? අපි පොඩි කාලේ අපේ ආච්චි අම්මලා අත්තම්මලා එහෙම කියලා දෙනවා. ගෙදරට කෙනෙක් ආවට පස්සේ එයාට සංග්‍රහ කරන්න අපි කරන ආරාධනය අතාල්ලන විදියෙන් සැබෑ ආරාධනයක්ද බොරුවට කරන ආරාධනයක්ද? ඔයාලා දන්නවා. මෙතනින් ඇල්ලුවොතින් අත අනේ අපි යන් කැම ටිකක් කන්න කියලා ඒක තමයි සංකේතවත් කරනවා. ඒක තමයි මේ ඇත්තටම අවංකව ආරාධනා කරනවා කියන එක. හැබැයි යන්න ඇරලා මෙතනින් ඇල්ලුවොතින් මෙන්න මේ වැලිමිටෙන් ඇල්ලුවොතින් එයාලා කියනවා එයාලා තේරුම් ගන්නවා මේ ආරාධනය මූලිච්ඡාවට කරන එක. නේ අල්ලන්නේ නැහැ මෙතනින් අල්ලනකොට නේද? මෙතනින් අල්ලනකොට අන්න ඒක තමයි මේ ජනකවියා කියන්නේ අමුතුපත් දීමාත ඇල්ලුමින් දෙන්නේ. ආගන්තුකයන්ට යම් සංග්‍රහයක් කරනකොට ඒක මූලිච්ඡාවට කරනවද ඇත්තටම කරනවද කියන එක අතාල්ලන විදියෙන් තේරුම් ගන්න පුළුවන්. අවසානයේදී ජනකවියා කියනවා හානා හීය පානා අඳුරින්ද. අපි දන්නවා කමතේ අඳුර පෑමින් තමයි ඒ කමතේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. නේද? කමතට දාන ගොයම් ටික වීරෙන් කරගන්න ගවයන් හසුරවන්නේ අර ඔය අඳුර පාලා. නේද? ඒකට මේ අඳුර පාන විදියෙන් කියන්න පුළුවන් මෙයා ඒකට දක්ෂයෙක් නැද්ද කියලා. එහෙනම් මේ සමස්ත කවිය තුල ජනකවියා ජීවිතයට දෙනව ලොකු ආදර්ශයක්. යම් වැඩක් කරන්න කෙනෙක් දක්ෂයෙක්ද නැද්ද කියන එක ඒක ආරම්භ කරන අවස්ථාවේදීම හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා අපි වැඩක් පවරනකොට ඒ වැඩේට දක්ෂ කෙනෙක්ද කියන එක මූලින්ම අවබෝධ කරගෙන ඔහු ඒකට සම්බන්ධ කර ගැනීම ගැටලු ඇති නොවන දෙයක් කියන එක ජනකවියා කියනවා. එහෙනම් බලන්න ජනකවියා වියතෙක් නොවුනත් ජනකවියා භාෂා භාෂාත්මයක් තියෙන කෙනෙක් නොවුනත් හැබැයි ඔහු තමන්ගේ අත්දැකීම තමන් ජීවිතයෙන් ලබාගත් අත්දැකීම හරි අපූර්වට ඕනම වයසක ඉන්න ඕනම දැනුම් පරාසයක ඉන්න ඕනම මට්ටමක කෙනෙකුට තේරෙන විදිහට හරි අපූර්වට කියනවා. ඒක තමයි ජනකවියගේ තියෙන සුවිශේෂත්වය. අපි එහෙනම් ඊළඟ කවියත් අහලා බලමු. නහින දෙහින කාලෙට පින් කිරුම යුත වහින කාලට කෝරින් විල් වලින් නෙත බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පනින රිල උන්ට ඉනිමන් කමක් නැත. දැන් බලන්න මේ ජනකවියා පාවිච්චි කරන යුගල පදයක්. නහින දෙහින. අපි දන්නවා නහින දෙහින කියලා කියන්නේ වයෝවෘද්ධ කාලෙනේ. නේද? වයෝවෘද්ධ කාලෙනේ වයසක කාලේ. එතකොට මේ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත. පින් කරන්න ඕනේ මේ නහින දෙහින කාලෙද. නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ නහින දෙහින කාලේ පින් කරන්න කියලාද. අන්න අපිට දෙනවා ජීවිත ආදර්ශයක්. නේ? පින් කරන්න ඕනේ මොන වගේ කාලයකද? නහින දෙහින කාලෙද පින් කරන්න ඕනේ කියන කාරණාව. එහෙනම් අපිට ඉංග්‍රීසියෙන් කියනවා පින් කරන්න ඕනේ මොන වගේ කාලයකද? Tamanට වාඩි වෙලා ඉන්න පුළුවන් කාලයටයි භාවනා කරන්න නේද? ඒ නිසා සුදුසු කාලයේදී කළ යුතු දේ කරන්න කියන එක හරි අපූර්වට ජනකවියා අපිට පැහැදිලි කරනවා. ඊළඟට කියනවා වහින කලට කූරෙන් විල් වලින් එත. අපි දන්නවා වහින කාලෙට විල් වලින් වතුර උතුරනවා. මේ වතුර උතුරනකොට විල් වල ඉන්න මාළු එළියට එනවා. නේද? සමහර වෙලාවට දැලක් දාලා අල්ල ගන්න බැරි මාළු පවා පාරවල් වල අර වතුරත් එක්ක එන්න පුළුවන්. ඒ නිසා මේ අපිට කාලා තියෙනවා පහසු දේ පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් අපහසුවෙන් කරගන්න උත්සාහ කරන්න ඕනේ නෑ පහසු කාලෙදී. නේද?
කළ යුතු දේ කළ යුතු වෙලාවේදී අපි කරන්න ඕනේ කියන කාරණාව කවිය අවධාරණය කරනවා. ඊළඟට කියනවා බහිනතියෙන් දෝතක් මුත් ගතොත් ඇත. බැහැලා යන ජලය අපතේ යන්නේ. මේ ජලය බැහැලා යනවා කියලා කියන අපතේ යන්නේ. ඉතින් මේ අපතේ යන දෙයින් අපි අතට දෝතක් ගත්තොත් ඒ වතුර ටික හරි ඉතුරු වෙනවනේ. අනේ අපරාධේ මේ වතුර බැහැලා යනවා කිය අපි කණිපින්දම් ගගහා ශෝක වෙවි ඉන්නවට වඩා අපි මොකද කරන්න ඕනේ? මේ අපතේ යන දෙයින් ප්‍රයෝජනයක් අප ටිකක් හරි අපි ගන්න ඕනේ. නේද? ඒකෝට අන්න ඒක බලන්න ජනකවිය කියන දේ. ඒ ගොඩක් වෙලාවට ප්‍රයෝජන විඳින්න සමහර අය එහෙම හිතනවනේ. නේද? අපතේ යනවා අපතේ යන්නේ. නමුත් අපට අපතේ යන දෙයින් උනත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේ කියන අදහස කවියා මතු කරලා පෙන්නනවා. අවසානයේදී කියනවා පණින රිලවුන්ට ඉනිමන් කමක් නැත. රිලවා ගහෙන් ගහට පැන යන රිලවට ඉනිමන් කියන එක නේද අපි කියනවා පණින රිලවුන්ට ඉනිමන් බැඳා වගේ කියලා. ඒ කියන්නේ වැරදි කරන අයට තව තව උල්පන්දම් දෙනවා. නේ? එතකොට වැරදි කරන මිනිස්සුන්ට ඉනිමන් ඕනේ නෑ. ඉනිමන් තිබ්බත් නැතත් එයාලා වැරදි කරනවා. ඒ නිසා දක්ෂයට අතුරු ආබාධ අවශ්‍ය අතුරු දේවල් අවුන්නේ නේද? එයාගේ ගමන යනවා. ඒ නිසා ඊටාම සුන්දර විදියට හරි අපූර්වට සරලව ජීවිතාදර්ශය ප්‍රගුණ කරන්න මේ දැනමුතු කවි යන කවියා තුළ නිර්මාණය වෙලා තියෙනවා. අපි ළඟට ඊළඟ කවියටත් යමු. වරද පේනේන තරමට වැඩ දුනා නොවේ වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ වරද පේනේති වැඩ නොගත් අයට ලොවේ වරද නැති කෙනෙක් නැත සකී යමේ ලොවේ. දැන් බලන්න හරි අපූර්ව අදහසක් නේ කියන්නේ. මේක කියනවා වරද පෙනිති වැඩ නූගත් අයට ලොවේ. ඒ කියන්නේ වැරදි පේනවා කියලා කියන්නේ නූගත් අයට. මෙතන නූගත් කියන අදහස තුල තියෙන්නේ යමක් හරියට දන්න හරියට තේරුම් ගත්ත නිවැරදි කෙනාට වැරදි පේන ප්‍රමාණය අඩුයි. හැබැයි වැරදි පේන්නේ කාටද? අන්න ඒ වගේ ඒ ශේෂ්ත්‍රය පිළිබඳව භාගයට හෝ ටිකක් ඉගෙන ගත්ත අයට තමයි. ඒ නිසා ජන කවියා කියනවා වැරදි නැති කෙනෙක් නැත සකිය මේ ලෝකේ. සකිය කියන්නේ මිත්‍රය, යහළුවට ආමන්ත්‍රණය කරනවා වැරදි නැති කෙනෙක් මේ ලෝකේ නෑ. නේද? එහෙනම් අපි තේරුම් ගන්නට ඕන වැරදින එක තමයි ජයග්‍රහණයට ඊළඟ පියවර වෙන්නේ. ඒ වැරදින එක නෙමෙයි වැරද්ද. ඒ වරදින තැන නිවැරදි කරගෙන ඉස්සරහට යන එකයි කල යුත්තේ. නේද? බලන්න කවියේ කියනවා වරද පෙන්වන තරමට වැරදුනා නොවේ. නේද? වරද සිද්ධ වුණාම ඒ වරද නිවැරදි කරගෙන ඉස්සරහට යන එක තමයි සිද්ධ විය යුත්තේ. ඒ වගේම තමයි වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වැරදි හරි නිවැරදි කරගන්න තමයි වැඩ කරන්නේ. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. ඒ කියන්නේ වරද තේරුම් අරගෙන ඊළඟ පියවරට අපි යා යුතුයි. වැරදි කරන්නේ නැතුව. ඒ නිසා ඊළඟ අවස්ථාවේ කියනවා වරද පෙනිති වැඩ නූගත් අයට ලෝකේ. වැඩ නූගත් අය කියලා කියන්නේ යමක් නිවැරදිව තේරුම් ගත්ත කෙනෙක්ගේ වරදක් එයාට තේරුම් කරලා දෙනවා මිසක් ඒ වරදක් විදියට දකින්නේ නැහැ. අවසානයේදී ජන කවියා කියනවා වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝකේ. බලන්න මොනතරම් සුන්දර විදියට ජීවිතයේ ගොඩනගා ගන්නට අවශ්‍ය කරන මේ මාර්ගෝපදේශයේ ජන කවියා තමන් ලැබපු ජීවන අත්දැකීම් ඔස්සේ ඊළඟ පරම්පරාවට පවරනවද කියන එක අපට හරි අපූර්වට මේ කවි හරහා තේරුම් ගන්න පුළුවන්. අපි ඊළඟ අවස්ථාවට යමු. ගොඩල්ලේ තරම දනගෙන ලිඳ කපනෝ බොරල්ලේ තරම දනගෙන උඩ පනිනෝ
ගස බඳිනෝ තමුන්ගේ තරම දැනගෙන කල් හරිනෝ. බලන්න මේ කවිය කියන කාරණාව අර බුදුන් වහන්සේ බද්ද වගේ කුමාරවරුන්ගෙන් අහන ඒකේ දැවැන්ත ප්‍රශ්නේ නේද මේ අහන්නේ. Tamanගේ තරම දැනගෙන කල් හරිනු. බද්ද වගේ කුමාරවරුන්ගෙන් අහනවා ස්ත්‍රියක් හොය යනවට වඩා තමන් ගැන හොයන එක නේද වටින්නේ කියලා. නේද? මේ බුද්ධ වචනය. එතකොට බුද්ධ වචනේ ගැඹුරු අදහස ඊට සරලව ජන කවියා තමන්ගේ ජීවිත ආදර්ශයක් විදිහට ඊළඟ පරම්පරාවට පවරන විදිය මොනතරම් අපූර්වද කියන එක මේ කවියෙන් පැහැදිලි වෙනවා. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපන. අපි දන්නවා ගොඩැල්ල කියලා කියන්නේ උස් දෙන්න. එතකොට ලිඳ කපන්නට ඕන ගොඩැල්ලේ ප්‍රමාණය හරියට දැනගෙන වැඩක් කරන්නට ඕන. ඒ වැඩේ සාර්ථක කරගන්න නම් පසුබිම බලන්නට ඕන. මේ වැඩේ කරන්නට පෙර ඉස්සල්ලා වටපිටාව පිළිබඳ සෝදිසියක් තියෙන්නට ඕන. හොයලා බලන්නට ඕන. මේ වැඩේ සාර්ථක කරගන්න නම්. ඊළඟට කියන බොරැල්ලේ තරම දැනගෙන උඩ පනින. මේ බොරැල්ල කියලා කියන්නේ ගල් කැට. නේද? බොරළු. ලොකු බොරළු උඩ හයියෙන් උඩ පැන්නොත් මොකද වෙන්නේ? නේද? පෙරප්පු දාන්නේ නැහැ ඉස්සර කාලේ මිනිස්සු. පාවහන් දාන්නේ නැහැ. හයියෙන් උඩ පැන්නොත් මොකෝ වෙන්නේ? කකුල වේදනාවෙන් තුවාල වෙන්නත් පුළුවන්. ඒ නිසා බොරළු ප්‍රමාණය දැනගෙන අපි උඩ පනින්නට ඕන. ඒ කියන්නේ මේ උඩ පනිනවා කියලා කියන බොරළු උඩ පනිනවා කියන එක කාරණාවට වඩා මේකේ අභ්‍යන්තරින් කියනවා. අපි යම් තැනක ඉන්නකොට ඒ ඉන්න තැන ඒ ආශ්‍රය කරන කෙනා පිළිබඳ අවබෝධයෙන් අපි කටයුතු කරන්නට ඕන. තැනට සුදුසු විදියට අපි ක්‍රියා කරන්නට ඕන. ප්‍රඥාවන්තව හැසිරෙන්නට ඕන කියන එක ජන කවියා හරි අපූර්වට පැහැදිලි කරනවා. ඊළඟට කියනවා කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු. නේද? එතකොට කඩුල්ලේ තරම අපි දන්නවා මේ කඩුල්ල බඳින්නට ඕන. කඩුල්ලේ තරම දැනගෙන තමයි කද බඳින්නට. අපි දන්නවා කද කිව්වහම ඉස්සර කාලේ මිනිස්සු වෙළඳාම යනකොට අරගෙන ගිහපු මේ කද බඳිනකොට කඩුල්ලෙන් එළියට ගන්න පුළුවන් විදිහට මේ කද බඳින්න කියන එක තමයි ජන කවියා කියන්නේ. ඒකෙන් කියන්නේ මේ කද බඳින්න කියන එක නෙවෙයි. අපි යමක් කරන්නට පෙර ඒ පිළිබඳව වටපිටාව අධ්‍යයනය කරලා ඒ වැඩේ කරන්නට සූදානම් වෙන්න ඕනේ කියන එක. අවසානයේදී කියනවා තමන්ගේ තරම දැනගෙන කල් හරිනු. තමන් කවුද කියන එක, තමන්ට තියෙන හැකියාවන්, තමන්ට තියෙන දක්ෂතාවයන් විතරක් නෙවෙයි, තමන්ට තියෙන දුර්වලතාවයන් පවා හඳුනගෙන තමන් කවුද කියන එක තේරුම් අරගෙන යමක් ආරම්භ කරන්නට ඕන. තමන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක ජන කවිය හරි අපූර්වවට කියනවා. නේද? තමන් පිළිබඳ නේද? ආත්ම අවබෝධයක්, තමන් පිළිබඳ අවබෝධයක් තියාගෙන ක්‍රියා කරන්න ඕනේ කියන එක තමයි ජන කවිය කියන්නේ. අපි අහලා බලමු ඊළඟ කවිය. ඇස නැතිතා පොත ගත්තේ කියන්ටද දත නැතිදා උක් දඬුගිනි තපින්ටද වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කඟ කොස් කොටන්ටද. ඔව් බලන්න මොනතරම් ජීවිතය පිළිබඳ මොනතරම් ගැඹුරු අර්ථකථනයක්ද මේ කියන්නේ. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද. අපිට තේරෙනවනේ අපි පොත් කියවන්නට ඕන මොන කාලයකද කියලා. නේද? ඇස් දෙක පේන්නේ නැති කාලෙදී අපිට පොත් කියවන්න බෑනේ. එහෙනම් අපි පොත් කියවන්නට ඕන ඇස් තියෙන කාලේ, ඇස් පේන කාලේ. යමක් සාර්ථක කරගන්න නම් ඒකට සුදුසු කාලයක් තියෙනවා. අන්නේ කාලේ තේරුම් ගන්නට ඕන. නේද? එතකොට අර බුදුහාමුදුරුවෝ ධම්මපද ගාථාවක කියනවා නේද? තමන්ට ආපු නිවැරදි නේද? අර කොස්වාලිහිනියා මේ
විලක් දිහා බලාගෙන ජලයේ පිරිච්ච විලේ මාළු දිහා බලාගෙන ඉන්නවා මට ඕන කාලෙක ඕක ওই මාළුවෙක් අල්ලගෙන කන්න පුළුවන් නේ කියලා. හැබැයි ටිකින් ටික විල හිඳිලා යනවා මිනිස්සු ඇවිල්ලා මාළු අල්ලගෙන ගිහලා අන්තිමේදී විල හිස්සුනාම කොස්වාලේ හිමියා දුක් වෙනවා. හරි අපරාධයක් නේ අපි කරගත්තේ. සුදුසු කාලෙදී අපන කොච්චර මාළු අල්ලගෙන කන්න දුවන. අන්න ඒකයි පසුතැවෙන්න නොවේ ජීවිතේ පවත්වගෙන යන්න කියන එකයි මේ ජන කවියයි අපූර්වට බලන්න මේ ධම්මපද ගාථාවේ තියෙන දැවැන්ත අර්ථය හරි අපූර්වට සරලව ජන කවිය තේරුම් කරන හැටි ජන කවිය ඔස්සේ නේද ඊළඟට කියනවා දත නැතිදා උක්දඬු කිනි තපින්නද නේද දත් නැතුව උක්දඬු කන්න බෑනේ නේද එහෙනම් අපට ශක්්‍යතාවයක් අපට හැකියාවක් අපට දක්ෂතාවයේ තියෙන කාලෙදී හැකියාව තියෙන කාලෙදී තමයි අපි අපේ දියුණුවට යම් යම් දේවල් කරගත යුත්තේ නේද ඒ නිසා ජන කවියා ඊළඟ පරම්පරාවට ඒ දෙන පණිවුඩය අපේ රටේ සංවර්ධනයට යම් දායකත්වයක් අපයන්නට ඇත කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම තමයි වෙර නැතිදා ගහගත්තේ දිනන්නද මේ වෙර කියන්නේ ශක්තිය ශක්තියනේ වෙර කියන්නේ. ඒතර වෙර නැතිදා ශක්තිය නැතිදා ගහගන්නේ දිනන්නද? නේද? එතන කියන්නේ ගහගන්න ඕනේ ශක්තිය තියෙන කාලේ ගහගන්න ඕනේ කියලා. නේද? එතන කියන්නේ අපි ශක්තිය තියෙන කාලේ තමයි අපි අරගල කරන්නට ඕන නේ අයිතිවාසිකම් දිනා ගන්නට ඕන යුද කරන්නටත් පුළුවන් නේද? ඒ කියන්නේ අපට හැකියාව තියෙන කාලේ තමයි අපි යමක් ඒ කල යුතු දේ හැකියාව තියෙන කාලෙදි කරන්නට ඕන. හැකියාව ඉක්මවා ගියාම ඒ දේවල් කරන්න යෑමෙන් පළක් නැහැ. අවසානයේදී කියනවා යුද නැතිදා නැති කඟ කොස් කොටන්නද. කඟ කියලා කියන්නේ කඩුවට. එතකොට යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද කියලා අපි දන්නවා. නේ? ඒක කවි අහනවා අපි නිසි වෙලාවේදී අවශ්‍ය දේ ඒ වෙලාවට නැත්නම් ඒකේ වටිනාකමක් නැහැ. නේද? අපිට වතුර තිබහ වෙලාවේදී තමයි පිපාසයේ වෙලාවේදී තමයි ජලයේ වටිනාකම තියෙන්නේ. අපට ගොඩක් කුසගිනි වෙලාවේදී තමයි ආහාරයේ වටිනාකම තියෙන්නේ. ඒ නිසා යමක වටිනාකම තියෙන්නේ අපට අවශ්‍ය වෙලාවේදී. ඒ නිසා අපි ජන කවියා මේ කාරණාව හරි අපූර්වට ඊටම සරලව මෙන්න මේ ආනාහිය පානාඩ හැරින්දනේ කියන කවි පන්ති හරහා පැහැදිලි කරනවා. එහෙමනම් කවි කීපයක් තියෙනවා. නමුත් අපේ කාලය අපට හරස් වෙනවා. ඒ නිසා අපි අදට සමුගන්නවා අපි හරිදී පාසලින් අපි නැවතත් ඔබත් සමග එක්වීමේ බලාපොරොත්තුවෙන් එහෙමනම් අපේ වැඩසටහනට සහභාගී වෙච්ච අපේ ආදරණීය දියණියට අපි සුබ පතනවා ඒ වගේම අපි ආයිබෝවන් කියලා සමු දෙනවා එහෙමනම් අපි අදට සමුගන්නවා අපට ලියන්න අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල අපට කතා කරන්න 0.72 321 39 66 අපේ අමතන්න එහෙමනම් ආයිබෝවන්